10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. අපි මේ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින්නේ ගිණුම් කරන අධ්‍යයනයේ දෙවන පාඩම. එහෙම නැත්නම් අපේ මුළු සිලබස් එකේ ගත්තොත් එහෙම පස්වෙනි පාඩම. මේකේ අපි දැනට පස්වෙනි පාඩම අපි chapters හතරක් අපි මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. මේ පාඩම තරමක් දිග පාඩමක්. මොකද අපිට බොහෝ කරුණු අවබෝධ කරගන්න තියෙනවා. විශේෂයෙන් අපිට අභ්‍යාස වැඩි වැඩියෙන් කරන්න සිද්ධ වෙන පාඩමක්. මේ ගිණුම් කරන සමීකරණය තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ගිණුම් කරන සමීකරණයට විවිධ ගනුදෙනු වල බලපෑම හඳුනා ගන්න හැටි, ගිණුම් ගත කරන හැටි, ඒ ආශ්‍රයෙන් ගැටලු විසඳන හැටි තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. අපි මේ වන විට අපේ පෙළ පොතේ තියෙන අභ්‍යාස කීපයක් අපි හදලා තියෙනවා. නිහාරගේ ව්‍යාපාරය, ඒ වගේම සඳමිනිගේ ව්‍යාපාරය, ඒ ගණන් ටික අපි සම්පූර්ණයෙන්ම සකස් කරා. දැන් අද අපි තවදුරටත් අපේ පෙළ පොතේ හම්බෙන තවත් අභ්‍යාසයක් අපි ඔයගොල්ලොත් එක්ක කරන්න තමයි මම මේ දැන් සූදානම් වෙන්නේ. මං හිතන්නේ අපේ පෙළ පොතේ 63 වන පිටුව ගත්තොත් එහෙම මේ අභ්‍යාසය අපිට හොයාගන්න පුළුවන්. එහෙමනම් මේ ගාන හදන්න ඉස්සෙල්ලා මාත් එක්ක පෙළ පොත අරගෙන මේක හොඳින් කියවලා, ඒ වගේම අපි මීට ඉස්සෙල්ලා කරපු ඒ අභ්‍යාස ටික හොඳින් නැවත වතාවක් නැවත නරඹලා ඒකෙන් පැහැදිලි අවබෝධයක් අරගෙන අපි ඉස්සරහට ගියොත් අපිට මේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම ඉතාමත් රසවත් පාඩමක් කරගන්න අනිවාර්යයෙන් පුළුවන් කියලා මම ඕගොල්ලන්ට කියනවා. එහෙම කියන ගමන් අපි බලමු එහෙමනම් මේ අද අපි සාකච්ඡා කරන්න යන මේ අභ්‍යාසය මොකක්ද කියලා. කුමන ආකාරයේ අභ්‍යාසයක්ද කියලා. හොඳයි. අපි ගාන මුලින්ම කියමු. රුවන්තිගේ ව්‍යාපාරයේ 2020 ජූලි මාසයේ 1 දින පහත ශේෂ දැක්නට ලැබුණා. මෝටර රථ ලක්ෂ 5යි, භාණ්ඩ තොග ලක්ෂ 2යි, මුදල් ලක්ෂයයි, බැංකු ණය ලක්ෂ 2යි, ණය හිමියෝ ලක්ෂයයි, ප්‍රාග්ධනය ලක්ෂ 5යි. අපි බලමු මොනවද මාසය තුල සිදුවලා තියෙන ගනුදෙනු කියලා. අපිට ගනුදෙනු 10ක තොරතුරු මේ ආකාරයෙන් රචනාමය ස්වරූපයෙන් අපිට මේ අභ්‍යාසයේදී අපිට දෙනවා. තොරතුරු ආකාරයෙන් අපි කියවලා බලමු දල අවබෝධයක් ලබා ගන්න මේක මේ ගනුදෙනු ටික කුමන ස්වරූපයේ ගනුදෙනුද කියලා. පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු විසින්. කවුද? රුවන්ති. අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂ 2ක් යදවීම. අපිට මේ ව්‍යාපාරයේ කුමන ස්වරූපයේ ව්‍යාපාරයක්ද කියන තොරතුරක් අපිට දීලා නැහැ. අපි බලමු අපිට මොන හරි හම්බුනොත් මේ ව්‍යාපාරයේ මොකද්ද, හෝටලයක්ද, එහෙම නැත්නම් සිල්ලර වෙළඳසැලක්ද, ඒ වගේ අපිට හොයාගන්නත් පුළුවන් වෙයි. නමුත් අපිට ඒක වැදගත්කමක් නැහැ. අපිට මේ දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් අපිට මේ අභ්‍යාසය කරගෙන යන්න පුළුවන්. නම් අපේ දෙවන ගනුදෙනුව තමයි රුපියල් 2000ක පොලි ඇතුළත්ව බැංකු ණය වාරිකයේ රුපියල් 20000ක් ගෙවීම. අන්න බලන්න. පොලියක් ඇතුළත්ව බැංකු ණය වාරිකය කියලා මෙතන භාවිතා කරලා තියෙනවා. රුපියල් 20000ක් ගෙවීම. අපි වැදගත් වචන අපේ වැඩි අවධානයට යොමු කරන්න ඕන. ඒක අපි විභාගයකට අපි පෙනී සිටිනකොට ඒක අපේ උපක්‍රමයක් නේද? අපි වැදගත් දේවල් ටක් ගාලා ඉරි ගහ ගන්නවා. හඳුනා ගන්නවා. අවධානය යොමු කිරීම සඳහා කතිරයක් දානවා. ඒ වගේ උපක්‍රම අපි හුරු වෙන්න ඕන මේ ගණන් ගිණුම් සදන කොටත් ඒක ඒ ආකාරයෙන්ම පොදුයි. නැත්තම් අපිට අමතක වෙන්න පුළුවන්. අපි ගාන එක සැරයක් කියවනවා. ඊට පස්සේ දෙවන සැරේ කියනකොට තවදුරටත් ඒකේ අවබෝධයක් ලබා ගන්නවා.
තුන්වෙනි සැරේ කියන ගමන් ගාන අපි හදන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට මේකේ අඩුපාඩු අවම කරගෙන මේ ගාන හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. රුපියල් ලක්ෂයක භාණ්ඩ තොගයක් ණය පදනම මත මිලදී ගැනීම. ණය පදනම මත මිලදී ගත්තට ණය පදනම මත ණය හිමියන්ට රුපියල් 50000ක් ගෙවීම රුපියල් 2 ලක්ෂයක් වටිනා අයිතිකරුගේ පෞද්ගලික යතුරු පැදිය ව්‍යාපාරයට යෙදවීම. අමුතු ගනුදෙනුවක්. කලින් අපිට එහෙම එකක් හම්බුනේ නැහැ. අපි කලින් දැක්කේ අයිතිකරු විසින් ප්‍රාග්ධනයේ විදිහට මුදල් යොදවන ඒවා තමයි අපි හැම වෙලේම දැක්කේ. ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 5ක් ලක්ෂ 4ක් දෙන එකක්. මේක ටිකක් අමුතු ගනුදෙනුවක්. මොකද මේ යතුරු පැදියක් ව්‍යාපාරයට දීලා එහෙමත් කරන්න පුළුවන්ද? කියන්නේ මුදල් යොදවන්න නැතුව මොන හරි වත්කමක් අපිට ගෙනල්ලා දෙන්න පුළුවන්ද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මට මගේ තියෙන ඉඩම ඒකට පරිත්‍යාග කරන්න පුළුවන්. පරිත්‍යාග කරනවා කියලා කියන්නේ මගේම ව්‍යාපාරේ. එහෙම නේද? මං ඉඩමක් කුලියට ගන්න නැතුව මගේ ඉඩමම මං ඒකට භාවිතා කරනවා. අපිට ඕන නම් ඒකට ගිණුම් කරන අගයක් දෙන්න පුළුවන්. මොකද මේ සම්පත මේ වත්කම මෙතනින් ඉස්සරහට භාවිතා කරන්නේ මේ ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුත්ත උදෙසා නිසා. අපිට ඒක ගිණුම් කරන්නේදී අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. මොකක් විදිහටද? යතුරු පැදියක් යෙදවීම කුමක් විදිහටද අපිට හඳුනා ගන්න පුළුවන් මේ ගිණුම් කරන්නේදී? මේක ප්‍රාග්ධනයට සමානව අපිට හඳුනා ගන්න පුළුවන්. අයිතිකරු විසින් ආයෝජනය කරන මුදල් අපි ඒකට කියන්නේ ප්‍රාග්ධනය කියලා. අපි දන්නවනේ මුදල් දුන්නොත් වත්කමක් විදිහට ව්‍යාපාරේ ලාච්චුවට එකතු වෙනවා සල්ලි. ඒක වත්කමක්. ඒකේ අනිත් පැත්ත තමයි ගිණුම් කරන සමීකරණේ මේ වත්කම කාටද අයිති? ඒක අයිති ව්‍යාපාරේ හිමිකරුට. එහෙමනම් එම වටිනාකමම ගිණුම් කරන සමීකරණයේ දකුණු පැත්තේ අපි හිමිකමක් විදිහට හඳුනා ගන්නවා. එහෙමනම් මේ ගනුදෙනුවේදීත් අපිට ඒ වගේ ක්‍රමවේදයක් අනුගමනය කරලා පහසුවෙන් මේ ගාන හදන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. අපි බලමු. රුපියල් ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් 1,50,000කට ණයට විකිණීම ඊළඟ ගනුදෙනුව රක්ෂණ ගාස්තු සඳහා රුපියල් 10,000ක් ගෙවීම. වියදමක් ගෙවලා තියෙනවා. 8 වෙනි ගනුදෙනුව ණය ගැතියන්ගෙන් රුපියල් 70,000ක් මුදල් ලැබිලා තියෙනවා. 9 වෙනි ගනුදෙනුව රුපියල් 5,000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් පියවීම. මොකක්ද ඒක? අපි බලමු. විකුණුම් කොමිස් ආදායම ලෙස රුපියල් 10,000ක් ලැබීම. එහෙමනම් අපි දැන් මේ ගනුදෙනු ටික අපි ගිණුම් කරන සමීකරණය පෙන්නන ඒ chart එක ඇතුලේ මේ ගනුදෙනු ටික අපි හඳුනා ගන්න උත්සාහ කරමු. අපි මේ වෙන විට ප්‍රගුණ කරලා තියෙන අභ්‍යාසයක් මේක. ඒකන්ද අපිට අවබෝධය හොඳින් තියෙනවා. මම හිතනවා දැන් අපිට ටිකක් වේගවත් කරන්න පුළුවන්. අපිට දැන් හුරුවක් ලැබිලා තියෙන නිසා අපි ටිකක් බලමු ස්පීඩ් එක වැඩි කරලා මේ ගාන හදන්න. එහෙමනම් ගාන පිළිබඳ අපිට අවබෝධයක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි මේ ගනුදෙනු එකින් එක අපි හඳුනා ගන්න උත්සාහ කරමු. එතකොට මේක මේ වගේ ගානක් දෙනකොට අපි කොහොමද පටන් ගන්නෙ? අපි මතක් කරගමු අපි කරපු පසුගිය පාඩම. මොකද මේකත් මේ ගාන දීලා තියෙන්නේ මේ ව්‍යාපාරයේ පවතින ව්‍යාපාරයක්. කියන්නේ මේක අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක් නෙවෙයි. දැනට කරගෙන යන ව්‍යාපාරයක්. මේක පටන් ගන්න දිනේ අපිට දීලා තියෙනවා. එහෙම නේද? රුවන්තික ව්‍යාපාරයේ 2020 ජූලි 1 ශේෂ දක්නට ලැබුණේ. දැන් අපි නැවත වතාවක් දෙවෙනි සැරේටත් කියවගෙන යනවා. මෝටර රථ රුපියල් ලක්ෂ 5යි භාණ්ඩ තොග මුදල් බැංකු ණය ණය හිමිය ප්‍රාග්ධනය. මේ තොරතුරු තමයි අපිට දීලා තියෙන්නේ. හරි? එහෙමනම්
පවතින ව්‍යාපාරයක් කියලා කියන්නේ ඉඟියක් තමයි මේ වගේ ශේෂයක්, ආරම්භක ශේෂයක්. පහත ශේෂ නිදක්නට ලැබුණා කියන්නේ. ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා එහෙම හැඳින්වීමක් නැහැ. පහත ශේෂ දක්නට ලැබුණා කියලා තියෙනවා. එhmenan අපි දැන් මේ ඉන්නේ ගිනුම් කරන සමීකරණය ඇතුලේ. එහෙම නේද? ඒ නිසා අපි බලන්න ඕන ගිනුම් කරන සමීකරණය අපි හදා ගන්න ඕන. මොකද්ද ගිනුම් කරන සමීකරණය කියලා කියන්නේ? ව්‍යාපාරයක වත්කම් සමානයි හිමිකම් එකතු කරා වගකීම්. ව්‍යාපාරයේ වත්කම් ටික අයිති වෙන්නේ එක්ක ව්‍යාපාරයේ අයිතිකරුවන්ට, එහෙම නැත්නම් ව්‍යාපාරයට ණය ප්‍රාග්ධනය ලබා දීලා තියෙන කොට්ටාස වලට, බැංකු, වෙනත් පුද්ගලයන්, ණය හිමියන් යනාදී වශයෙන්. මේක තමයි ගිණුම් කරන සමීකරණය. එතන මේකේ අපිට මේවා වෙන් කරලා දීලා නැහැ මං හිතන්නේ. අපි නැවත වතාවක් බලමු ගානේ තියෙන තොරතුරු මොකක්ද කියලා. අපිට වර්ගීකරණයක් කරලා දීලා නැහැ මේකේ. අපි දන්නවා ගිණුම් කරන සමීකරණයේ තියෙන ඒකේ සංයුතිය තමයි ගිණුම් කරන මූලිකාංග තමයි වත්කම්, හිමිකම්, වගකීම් විදියට අපිට ගනුදෙනු ටික හඳුනා ගන්න සිද්ධ වෙන්න ඕන. නමුත් මේකේ මේ ගනුදෙනු පිළිබඳ ඉඟියක් දීලා තියෙනවා වුණාට ව්‍යාපාරයේ වත්කම් කියන හෙඩින් එක යටතේ දීලත් නැහැ, හිමිකම් කියලා දීලත් නැහැ, වගකීම් විදියට දීලත් නැහැ. ඒ නිසා අපිට මේ ගිණුම් කරන සමීකරණයේ පිහිටුව ගන්න මේ තියෙන තොරතුරු ටික පොඩි ආයාසයක් යොදන්න සිද්ධ වෙයි. නමුත් අපි දන්නවා ව්‍යාපාරික වත්කම් කියන්නේ මොනවද කියලා. අපි වත්කම් ටික ඉස්සලම හඳුනගමු. අපි වත්කම් ටික නිල් පාටින් ලකුණු කරන්න උත්සාහ කරමු. මොනවද? මට කියන්න පළවෙනි වත්කම මොකක්ද කියලා. මෝටර රථයේ වත්කමක්. එකඟයිද? එකඟයි. හරි. භාණ්ඩ තොග වත්කමක්ද? වත්කමක්. හරි නේද? මුදල් වත්කමක්ද? මුදල් කියන්නේ වත්කමක්. බැංකු ණය කියන්නේ වත්කමක්ද? නැහැ. බැංකු ණය වත්කමක් නෙමෙයි. හරි. අපි එහෙනම් මේ ටිකට අපි කියමු වත්කම් කියලා. දැනට අපිට තියෙන්නේ මේ ටික තමයි. තව වත්කම් තියනවද දන්නේ නැහැ. හරි. ඊළඟට අපි බලමු ව්‍යාපාරයේ වත්කම් ටික අපි හඳුනගත්තා. දැන් අපි බලමු හිමිකම් හඳුනා ගන්න පුළුවන්ද කියලා. මීට කලින් කරපු අභ්‍යාසය අපි දැක්කා අපිට හිමිකම් දීලා තිබ්බේ නැහැ. හිමිකම් අපිට සොයා ගන්න සිද්ධ වුණා ගිණුම් කරන සමීකරණ ආශ්‍රයෙන්. එතකොට මේ ගානේ අපි දන්නේ නැහැ කොහොමද කියලා, හිමිකම් දීලා තියනවද නැද්ද කියලා අපිට අවබෝධයක් නැහැ. අපි බලමු මේ ගානේ තියෙන තොරතුරු කියවලා හිමිකම් දීලා තියනවද කියලා. බැංකු ණය කියන්නේ මොකද්ද? හිමිකම් නෙමෙයි. ණය හිමියෝ කියන්නේ හිමිකම් නෙමෙයි. ප්‍රාග්ධනය කියන්නේ අන්න ප්‍රාග්ධනය කියන්නේ අපි දන්නවා ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්. එහෙම නේද? ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්. එක හන්දා මම ප්‍රාග්ධනය කියන එක හිමිකම් විදියට හඳුනා ගන්නවා. එතකොට අපිට ඉතුරු වෙනවා තව දෙකක්. මොනවද මේ දෙක? මේ දෙකත් අපි සමානතාවයක් තියනවාද කියලා බලමු. බැංකු ණය මොනවද? ණය හිමියෝ. ගිණුම් කරන සමීකරණේ අපි මේ දෙක කොහොමද අපි හඳුනගන්නේ? මේ දෙක ගිණුම් කරන සමීකරණේ අපි මේ දෙක දරුවනි වගකීම් විදියට තමයි අපි හඳුනගන්නේ. ඔන්න ආරම්භක ශේෂ ටික. හරි. අපිට ඕනනම් මේවා වල එකතු ටිකත් අපිට දාගන්න පුළුවන්. එතකොට මේකේ වත්කම් ටික එකතු වෙනවා ලක්ෂ 8ක්. ලක්ෂ 8යි.
වත්කම් ලක්ෂ 8යි ලක්ෂ 8යි 5යි 2යි 7යි 1යි 8යි වගකීම් තියෙනවා ලක්ෂ 3ක් ලක්ෂ 3ක් ඕකේ වත්කම් ලක්ෂ 8යි වගකීම් ලක්ෂ 3යි මෙන්න ගිණුම් හිමිකම් බලමු කීයක්ද කියලා ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 5ක් තියෙනවා ඒකත් අපි එක ගොඩකට දාගත්තා ගිණුම් කරන සමීකරණේ මූලිකාංග 3යි තියෙන්නේ මෙන්න මේ මූලිකාංග 3 ඒ තුනටම අපිට අගයන් ලැබෙනවා අපි දැන් බලමු සමීකරණයට ආදේශ කරලා වත්කම් ලක්ෂ 8යි ඒ වගේම හිමිකම් ලක්ෂ 5යි වගකීම් ලක්ෂ කීයක් තියෙනවද ලක්ෂ 3යි ඉතින් දරුවනි අපි මේ ගිණුම් කරන සමීකරණයේ මේ වර්ගීකරණය අපි හරියට කරගත්තා නම් අපිට පරීක්ෂණයක් තියෙනවා ඒක හරියට අපි කරාද කියලා හොයාගන්න පුළුවන්. ඒ පරීක්ෂණය තමයි මේ ගිණුම් කරන සමීකරණයට අපි සොයාගත්ත මේ අගයන් ටික ආදේශ කිරීම. ඊට පස්සේ ආදේශ කරලා අපි බලනවා මේක සුළු කරලා. මේ අපි ආදේශ කරගත්තා. අපි දැන් සුළු කරලා බලන්න ඕන මේක තුලණය වෙනවද කියලා. වත්කම් වලට නම් හිමිකම් සහ වගකීම් වල එකතුව තුලණය වෙන්න ඕන සමාන වෙන්න ඕන. අපි දැන් ඒ පරීක්ෂණයක් කරමු. මේ පැත්තේ ලක්ෂ 8යි මේ පැත්තේ ලක්ෂ 8යි. ගිණුම් කරන සමීකරණයෙන් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කම් සමානයිලු හිමිකම් සහ වගකීම් වල එකතුවට. මේ පැත්තේ ලක්ෂ 8ක අගයක් එනවා. මේ පැත්තෙත් ලක්ෂ 8ක අගයක් එනවා. ලක්ෂ 8ට ලක්ෂ 8 සමානද? සමානයි. එහෙමනම් ගිණුම් කරන සමීකරණය ඉතාමත් නිවැරදි ආකාරයෙන් අපිට තුලණය වුණා. අපේ ටෙස්ට් එක අපි සමත් වෙලා තියෙනවා. එහෙමනම් අපිට දැන් මේ එහෙමනම් තියෙන්නේ ආරම්භක ශේෂ ටික අපි දැන් මේක අරන් යන්න ඕන මේ ගානේ ටේබල් එකේ මුලට. අපි ඒ දේ කරමු. එහෙමනම් වත්කම් ලක්ෂ අපි දැන් බලමු. අපි පටන් ගන්නෙ ආරම්භක ශේෂ වලින්. අපි ගමු අපිට දැන් මෙතන තියෙන්නේ ඒ වත්කම් වල ශේෂ ටික තමයි අපිට දාගන්න තියෙන්නේ. එතකොට අපිට මේකේ ඉඩ තියෙන විදිහට අපි මේ ටික දාගමු. මෝටර රථ ලක්ෂ 5යි, තොග ලක්ෂ 2යි, මුදල් ලක්ෂයයි. හරිද? මෝටර රථ ලක්ෂ 5යි, ලක්ෂ 2යි, ලක්ෂයයි. බැංකු ණය ලක්ෂ 2යි, ණය හිමිය ලක්ෂයයි. ඊට පස්සේ ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 5ක් අපි පෙන්නනවා. 5යි 2යි 7යි 7යි 1යි 8යි 5යි 2යි 7යි 7යි 1යි 8යි. ගිණුම් කරන සමීකරණයේ ආරම්භයේදී ලක්ෂ 8කට සමාන වෙනවා. ලක්ෂ 8කින් තුලණය වෙනවා. අපි දැන් බලමු මේ ගන්ධෙනු ටික එකින් එක හඳුනගෙන මේ ගිණුම් කරන සමීකරණයට මේ ගන්ධෙනු වල සිද්ධ වෙන බලපෑම අපි හඳුනාගමු. පළවෙනි ගන්ධෙනුව තමයි අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනයේ ලෙස රුපියල් ලක්ෂ 2ක් යෙදීම. කවුද?
මේ ගානේ හැටියට රුවන්ති විසින් ලක්ෂ 2ක් අමතර ප්‍රාග්ධනයක් යොදවනවා. ඇයි? ව්‍යාපාරයට හදිසියේ ස්ටොක් ගන්න ඕන වෙනවා. එහෙම නැත්නම් මැෂින් එකක් ගන්න ඕන වෙනවා. අමතර ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ඒතර අපි ඉස්සලම බලන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් මේ මුදල හොයාගන්න පුළුවන්ද කියලා. ඇකවුන්ටන්ට් කියනවා මට ලක්ෂ 2ක් ඕන මෙන්න මේ දේ කරගන්න. බජට් එකක් හදලා ඒක කරන්න ව්‍යාපාරයේ තියෙන සල්ලි මදි නිසා ලක්ෂ 2ක් වහාම අවශ්‍යයි කියලා කියනවා. අයිතිකරුට දැන්නුවෙන් පස්සේ අයිතිකරු කියනවා හොඳයි මම ලක්ෂ 2ක් දෙන්නම් කියලා. එම කියලා ලක්ෂ 2 දෙනවා. එතකොට මේ ලක්ෂ 2 අපේ මුදල් විදියට ව්‍යාපාරේ ලාච්චුවට සල්ලි ටික එනවා. ඒක නිසා වත්කමක් වැඩිවීමක් හඳුනා ගැනීම සඳහා මම ලක්ෂ 2 මේ පැත්තට එකතු කරා. එතකොට මේ ලක්ෂ 2 අනිත් දිත්ත බලපෑම කොතනටද තියෙන්නේ? වත්කමක් වැඩි වෙනවා. වත්කමක් වැඩිවීම මත එහෙමනම් අනිත් පැත්තේ හිමිකම් එහෙම නැත්තම් ණය වගකීම් වැඩි වෙනවා. මේ අවස්ථාවේදී මේ මුදල් අපිට ලැබෙන්නේ මේ ව්‍යාපාරයේ හිමිකරු විසින් යොදන අමතර ප්‍රාග්ධනයක් නිසා හිමිකරු විසින් තමා මැදිහත් වෙලා මේ අමතර ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට සපයන නිසා වහාම අයිතිකරුගේ අයිතිය ඒ ලක්ෂ 2කින් ඉහළ යනවා. ඒක අපි හඳුන ගන්න තැන තමයි හිමිකම. ලක්ෂ 2යි. හරි නේද? මේ පැත්තේ ලක්ෂ 2ක් වැඩි වුණා, මේ පැත්තෙත් ලක්ෂ 2ක් වැඩි වුණා. ගිණුම් කරන සමීකරණයේ බලපෑම තුලණය වෙලා තියෙනවා. අපි බලමු ඊළඟ ගණනුව මොකක්ද කියලා. රුපියල් 2000ක පොලි ඇතුළත්ව බැංකු ණය වාරිකයේ රුපියල් 20000ක් ගෙවීම. වාරිකය කීයද මෙතන? වාරිකය කීයද වාරිකය? 20000යි. මොකද්ද බැංකු ණය වාරිකය කියලා කියන්නේ? අපිට අලුත් වචනයක්. ණයක් ගෙවනකොට ඒ ගෙවන ගෙවීමට අපි කියනවා වාරිකය කියලා. එhmenan ඕගොල්ලෝ මතක තියාගන්න මේ වාරිකය කියලා දුන්නොත් එහෙම ඒකේ ඇතුලේ කෑලි දෙකක් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්. මොකක්ද ඒ කෑලි දෙක? වාරිකය සකස් වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. මොකද්ද? මුල් මුදල සහ පොලිය. මොකද්ද මුල් මුදල කියලා කියන්නේ? අපි බැංකුවෙන් ණයක් අරන් තියෙනවා. අපි හිතමු ඒක බැංකු ණය මේ උදාහරණය හැටියට කීයද බැංකු ණය? ලක්ෂ 2යි. ලක්ෂ 2යි. හරි. එතකොට බැංකුවට අපි ගෙවන්න ඕන ගෙවීම් දෙකක් හැම මාසෙම. ඒ මොකද්ද? එකක් තමයි පොලිය. පොලිය 10% ගානේ ගෙවන්නත් ඕන. අපි එහෙම හිතමු. හරි. ඊට පස්සේ මේ ගත්ත මුදලත් අපි ගෙවන්න ඕන. අපිට පොලියම විතරක් ගෙවාගෙන යන්නේ නැහනේ. ණයත් ටිකෙන් ටික අඩු වෙන්න ඕන. එහෙමනම් මතක තියාගන්න මේ ණයෙන් කැපෙන්න ගෙවන මුදලට තමයි මුල් මුදල කියලා කියන්නේ. බැංකු ණය නම් මේ ලක්ෂ 2කින් කීයක් හරි අඩු වෙන්න අපි ගෙවනවා නම් ඒකට කියනවා මුල් මුදල කියලා. පොලිය ගෙවන එකට පොලිය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට වියදමක්. මූල්‍ය වියදමක්. හරි? ඒක තමයි බැංකුවේ ප්‍රතිලාභය. මේ සල්ලි ලක්ෂ 2ක් දීපු නිසා බැංකුවට හම්බ වෙන කෑල්ල තමයි මේ පොලිය කියන එක. පොලිය ආදායම. එතකොට එhmenan මේ වාරිකය කියන එක සමන්විත වෙන්නේ මුල් මුදල සහ කොටසක් මුල් මුදල අනිත් කොටස පොලිය. දැන් මේ අවස්ථාවේදී නම් ඒක කීයද? අපි දැන් මේ ගන්දිනු විශ්ලේෂණය කරලා බලමු. මේකේ මොකද්ද කියන්නේ? රුපියල් 2000ක පොලියක් ඇතුළත්ව බැංකු ණය වාරිකය රුපියල් 20000ක් ගෙවීම.
එහෙමනම් 20000 දැන් අපිට කඩා ගන්න පුළුවන් නේද? කොහොමද කඩාගන්නේ? ඒකේ පොලිය කියනවා 2000යි කියලා. පොලිය 2000යි නම් මුල් මුදල කීයක් ගෙවනවද? ගෙවන්නේ රුපියල් 20000යි. එහෙම නේද? එහෙනම් 18000යි. 18000 එකතු කිරීම 2000 තමයි රුපියල් 20000 එන්නේ. ඕකනේ සිද්ධ වෙලා තියෙන්නේ මෙතන. මේක තමයි ගනුදෙනු. රුපියල් 20000ක් ගෙවනවා ලාච්චුවෙන් සල්ලි අරගෙන ඒකෙන් රුපියල් 2000ක් පොලිය ගත්ත මුල් මුදල රුපියල් 18000ක් අඩු වෙන්න ඕන. පැහැදිලිද? පැහැදිලි. එහෙමනම් මේ ගනුදෙනුව අපි දැන් පොත්වලට ගේන්න ඕන. අපි දෙවන ගනුදෙනුව පළවෙනි එක අපි ආරම්භක ශේෂ ටිකනේ. හරි. ඇත්තටම මේ ලක්ෂ 2 මේ පැත්තට එන්න ඕන. හරි. මම ඒක ඊතලයක් ගහලා පෙන්නන්නම්. මොකද අපිට පළවෙනි ගනුදෙනුවට තීරුවක් දීලා තියෙන නිසා. අපි දෙවන ගනුදෙනුව නිවැරදි ස්ථානයේ අපි ලකුණු කරමු. එහෙමනම් දැන් ඔයගොල්ලෝ මට කියන්න ඕන මේ ගනුදෙනුවේ බලපෑම මොකක්ද කියලා. සමහර දේවල් තියෙනවා බලපෑම් 3ක් විතර තියෙන තැන්. හරි? එතන මේක නිසා ඉස්සෙල්ලම රුපියල් 20000ක් මුදල් අපි ලාච්චුවෙන් එළියට ගන්නවා. ඇයි බැංකුවට ගෙවන්න ඕන හන්ද. ඉස්සෙල්ලම අපි කරන්නේ ලාච්චුවෙන් රුපියල් 20000ක් ඉවත් කරගන්න එක. අපි ඒක ලකුණු කරමු ඉස්සෙල්ලම. 20000යි. ඉවත් කිරීමක් නිසා මම ඒක වරහන් ඇතුලේ දානවා. ඊළඟට අපි බලමු. අපි කිව්වා රුපියල් 18000ක් මේ මුල් මුදලෙන් තමයි කැපෙන්නේ කියලා. 18000ක් මේකෙන් තමයි කැපෙන්නේ. දැන් බැංකුවේ ණය බැලුවොත් එහෙම 2000ක් 18000ක් අඩු වෙනවා. 2යි 182000යි. හරි නේද? බැංකුවට රුපියල් 18000ක් ගෙවුවා කියන්නේ ණය මුදල එකපාරම අඩු වෙනවා 182000ට. ඒක නිසා එහෙනම් වගකීම් වලින් රුපියල් 18000ක් අඩු වෙන්න ඕන. හරිද මම? වගකීම් තියෙන්නේ. වගකීම් බැංකු ණය තියෙන්නේ මෙන්න මේ ලක්ෂ 2 ඇතුලේ. එම නිසා 18000ක් මම මෙතනින් අඩු කරනවා. දැන් හරිද? සමීකරණේ තුලණය වෙලා නැහැ. මොකද මේ වත්කම් පැත්තේ 20000ක් අඩු වෙනකොට වගකීම් පැත්තේ 18000යි අඩු වෙලා තියෙන්නේ. මේ සමීකරණේ අපි දැන් එකතු කරොත් එහෙම ශේෂ ටික මේක අනිවාර්යයෙන්ම තුලණය වෙන්නේ නැහැ. රුපියල් 2000කින් වෙනසක් තියෙනවා. එතකොට මේ 2000 මොකද්ද? ගෙවපු පොලිය. ව්‍යාපාරයක් විසින් ගෙවන ලබන පොලිය කුමන ගනුදෙනුවක්ද? පොලිය කියලා කියන්නේ දරුවනි වියදමක්. පොලිය කියලා කියන්නේ වියදමක්. පොලිය වියදමකි. වියදමක් කොතනටද අපි ගිණුම් කරන සමීකරණය ඇතුල් කරන්නේ? අපි දන්නවා ව්‍යාපාරයක ආදායම් සහ වියදම් කියලා කියන්නේ ඒක කවුද භුක්ති විඳින්න ඕන? ව්‍යාපාරයේ හිමිකරුවන්. එමනම් හිමිකම රුපියල් 2000කින් මෙතන වියදමක් නිසා රුපියල් 2000කින් මම හිමිකම අඩු කරා. දැන් බලන්න ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙලාද කියලා. මේ පැත්තට 20000ක් අඩු වෙනකොට මේ පැත්තෙත් 20000ක් අඩු වෙන නිසා වරහන් ඇතුලේ මම මේ ගනුදෙනු දෙකම පෙන්නවුවා. මේ දෙක එකතු කරායින් පස්සේ 20000ට 20000 තුලණය වෙනවා. එහෙනම් ඒ ගනුදෙනුව හරි. තුන්වන ගනුදෙනුව රුපියල් ලක්ෂයක භාණ්ඩ තොගයක් ණය පදනම මත මිලදී ගැනීම. ලක්ෂයක භාණ්ඩ ව්‍යාපාරයට එකතු වෙනවා. ලක්ෂයක භාණ්ඩ එකතු වෙන හන්ද ධන අගයක් විදිහට මම ඒක පෙන්නනවා. එතන මොකද්ද වෙලා තියෙන්නේ? මිලදී ගැනීම හන්ද මට පුළුවන් ද මුදල් අඩු කරන්න. ලක්ෂයයි. හරිද? හරි නෑ. ඇයි ඒ? ලක්ෂයක භාණ්ඩ ණය පදනම මතනේ අරන් තියෙන්නේ මේ බලන්න. ණය පදනම මත ගත්තා නම් මට ওই විදිහට දාන්න බෑ. දාන්න බෑ නේද? එහෙනම් කොතනද දාන්නේ? ණයක් ගත්තොත් එහෙම භාණ්ඩ ගන්න ඒක ජංගම වගකීමක්. එහෙනම්
ණය හිමියෝ තමයි ලක්ෂයක් ඉහළ යන්නේ. ණයට ගත්තොත් ණය ගෙවිය යුතු නිසා අපි රුපියල් ලක්ෂයක් අපි ඉහළ දානවා. මේ පැත්තට ලක්ෂයක් එකතු වෙනවා, මේ පැත්තටත් ලක්ෂයක් එකතු වෙනවා. ඊළඟ ගනුදෙනුව ණය හිමියන්ට රුපියල් 50000ක් ගෙවීම. ඕකේ? ඒ කියන්නේ මේ වගේ ණයට ගත්ත මුදලක් අපි ගෙවන නිසා 50000ක් අපිට ණය හිමියන්ගෙන් අඩු කරන්න පුළුවන්. $50,000ක් ණය අඩු කරා. ඒ වගේම ව්‍යාපාරයේ මුදල් 50000කින් අඩුවීමක් අපි පෙන්වන්න ඕන. ඒක නිසා ව්‍යාපාරයේ මුදල් තීරුවට ඇවිල්ලා අපි ඒකත් 50000ක් අඩු කරනවා. එහෙමනම් වත්කම් පැත්තේ 50000ක් ඉවත් වෙන විට වගකීම් පැත්තෙනුත් 50000ක් අඩු වෙන හන්දා සමීකරණයේ තුලනාත්මකව අපිට තියාගන්න පුළුවන්. ඊළඟ ගනුදෙනුව පස්වෙනි ගනුදෙනුව රුපියල් ලක්ෂ 2ක් වටිනා අයිතිකරුගේ පෞද්ගලික පාපැදිය ව්‍යාපාරයට යොදවනවා. මේක මොකද්ද? ඇයි මේ පාපදිය දෙන්නේ? ව්‍යාපාරේ අපි හිතන්නේ ඒකේ ප්‍රයෝජනය සඳහා. අපි හිතමු ව්‍යාපාරේ ඉන්නවා කාර්යාල සහායකයෙක්. එයාට අවශ්‍ය ගමන් ටික යන්න අපි මේක දෙනවා ඔහුට. හරි? ඔහු විසින් මේක බැංකුවට යන්න, ඊට පස්සේ වෙනත් චෙක් පත් අරන් යන්න, වෙනත් ඩීකිලි අරන් යන්න. ඒ සඳහා භාවිතා කරනවා. අදින් පස්සේ මේ යතුරු පැදිය ව්‍යාපාරයේ වත්කමක් බවට පත් වෙනවා. අයිතිකරු විසින් මේ ඒකේ වටිනාකම අපි හඳුන ගන්නවා. වත්කමක් විදිහට අපි අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. අගේ අපිට නිවැරදිව තක්සේරු කරන්න පුළුවන් ලක්ෂ 2යි කියලා. ඒ විදිහටම මේක පාලනය කිරීමේ අයිතියක් ව්‍යාපාරයට තියෙනවා. ඒක හන්ද මේක වත්කමක්, මේක ස්ථාවර වත්කමක්. ඇයි මේක දීර්ඝ කාලීනව අපි පාවිච්චි කරන නිසා. එහෙමනම් අපි මේක වත්කමක් විදිහට අපි හඳුන ගන්නවා. අපි හිතමු මේ යතුරු පැදිය අපි මෝටර රථකින් තැන්ට දාමු. හරි? ඕනනම් අපිට යතුරු පැදි කියලා තීරුවක් දාගන්නත් පුළුවන්. වටිනාකම කීයද? ලක්ෂ 2යි. ධනාගය. එතන මේක කාටද එකතු කරන්නේ? ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 2කින් ඉහළ යන අතර මේකේ අයිතිය හිමිවන්නේ මේ ව්‍යාපාරයේ හිමිකරුට නිසා හිමිකරුගේයත් අපි ලක්ෂ 2කින් ඉහළට දානවා. වත්කම් පැත්තේ ලක්ෂ 2ක් එකතු වුණා, වගකීම් පැත්තත් ලක්ෂ 2ක් එකතු වුණා. ගිණුම් කරන සමීකරණේ තුලණය වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් මේ ගනුදෙනු ටික හරි අපි බලමු අනෙකුත් ගනුදෙනු ටික මොනවද කියලා. 6 වෙනි ගනුදෙනුව. රුපියල් ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් 1,50,000කට ණයට විකුණනවා. ණයට විකුණුවා නම් ව්‍යාපාරයට මුදල් ලැබෙන්නේ නැහැ. 1,50,000ක් විදිහට ණය ගැතියෝ කියන තැනට තමයි ඒක එකතු වෙන්නේ. එහෙමනම් 1,50,000ක් ණය ගැතියෝ ඉහළ යනවා. මේක ජංගම වත්කමක්. හරි? එතකොට මේකේ පිරිවැය ලක්ෂයයිලු. එහෙමනම් අපි දැන් ගණන් හදලා තියෙන හන්ද අපිට අවබෝධයක් තියෙනවා. තොගය එළියට යනවා රුපියල් ලක්ෂයකින්. මෙන්න ලක්ෂයක් වටිනා භාණ්ඩ 1,50,000කට ණයට විකුණපු හන්ද තමයි මුදල් වලට අපි දාගන්න නැතුව 1,50,000 ණය ගැතිය විදිහට ගත්තේ. නමුත් මේ දෙක අතර වෙනස අපි දන්නවා ලාභය කියලා. ලාභය කාටද අයිති වෙන්නේ? ව්‍යාපාරයේ හිමිකරුට නිසා අපි 50,000ක් එකතු කරනවා. ඇයි මේ පැත්තේ බලපෑම ධන 50,000ක බලපෑමක්. 50,000ක් මේ පැත්තේ ඉතුරු වෙනවා. මොකද ලාභය හන්දා. එහෙමනම් ඒ ප්‍රමාණයෙන්ම අපි හිමිකම ඉහළට දානවා රුපියල් 50,000ක්. ඒ ගනුදෙනුවත් අපි හරි. ඊළඟට රක්ෂණ ගාස්තු කියලා කියන්නේ ව්‍යාපාරයට වියදමක්. මේක ගෙව්වා කියලා තියෙන හන්දා අපි මුදල් වලින් 10,000ක් අපි අඩු කරමු. 10,000ක් මුදල් අඩු වුණා. වියදමක් කියලා කියන්නේ හිමිකම පහළ යන්න හේතුවක්. ඒක නිසා ඒ 10,000 අපි මෙතනින් අඩු කරා. හිමිකමෙන් අඩු කරා. ඒකත් හරි. ණය ගැතියන්ගෙන් රුපියල් 70,000ක් ලැබීම. එහෙමනම් ණය ගැතිය රුපියල් 70,000කින් අඩු වෙනවා. එතකොට ණය ගැතියුන් මුදල් ලැබෙනවා කියලා කියන්නේ මොකද්ද? මුදල් 70,000ක් හම්බ වෙනවා. 70,000ට 70,000 කැපුණාන් පස්සේ බලපෑම ශූන්‍ය වෙලා
ගිනුම් කරන සමීකරණේ තුරණය වෙලා තියෙනවා. ඊළඟ ගන්න දෙනවා. රුපියල් 5000ක් වූ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් පියවීම නිසා මුදල් වලින් ලක්ෂ රුපියල් 5000ක් අඩු වෙනවා. හරි. ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මේක අපි තේරුම් ගන්න ඕන. අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවලා. මෙතනදී තේරුම් ගන්න ඕන අපි මේ ව්‍යාපාරයට අදාළ වියදමක් නෙමෙයි මේක. එතකොට මේක හරියට එයාගේ ප්‍රාග්ධනයේ ඉවත් කිරීමක් හා සමානයි. හරි? ඒක නිසා අපි මේක එයාගේ පුද්ගලික වියදම ව්‍යාපාරයේ වියදමක් විදිහට අපි හඳුනගන්නේ නැහැ. මේ ව්‍යාපාරයේ ලාභ ගිණුම හැදුවා නම් ඒකට මේක මේ විදුලි වියදම් කියලා විදුලි බිල් වියදම් කියලා මේක හඳුනගන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපි ගිණුම් කරන සමීකරණයට මේ ගැළපීම කරන නිසා අපිට මේ 5000 කොහොමත් අපි අඩු කරන්නේ ව්‍යාපාරිකයාගේ හිමිකමෙන් තමයි. එයාගේ පුද්ගලික වියදමක් නිසා වුණත් අපි හිමකම තමයි අඩු කරන්නේ. නමුත් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දේ මේ රුපියල් 5000 මේ ව්‍යාපාරයට අදාළ වියදමක් නොවේ. මේක හරියට ඔහු විසින් දාපු ප්‍රාග්ධනය ආපහු ඉවත් කර ගැනීමක් හා සමානයි. ඒ කියන්නේ අයිතිකරු මැදිහත් වෙලා යම්කිසි ගනුදෙනුවක් කරනවා. ඒ කියන්නේ එක්ක භාණ්ඩ ගැනිලි ගන්නවා, මුදල් ගන්නවා, ආපසු එයා ප්‍රාග්ධනයේ ඉවත් කිරීමක් විදිහට තමයි අපි මේක සලකන්නේ. අන්තිමට අපි බලමු විකුණුම් කොමිස් ආදායම ලෙස රුපියල් 10000ක් ලැබීම. අපිට එහෙමත් හම්බෙනවනේ. විකුණනකොට අපිට කමිෂන් එකකුත් දෙනවා. හරි? සැපයුම් කරවන් විසින්. එහෙමනම් 10000ක් මුදල් එනවා. ඒක අයිති කාටද? ආදායම් කාටද අයිති? ව්‍යාපාරේ හිමිකරුට. හරි නේද? එහෙමනම් ඒක අපි ධන විදිහට දෙපැත්තෙන්ම දානවා. මුදල් හිමිකම්. හරිද? අපි ගණදෙනු 10ම අපි දැන් සටහන් කරලා තියෙන්නේ. අපි දැන් බලන්න ඕන මේ ටික තුලනය කරගන්න. හරි? අපි බලමු මෝටර රථ තීරුව මෙතන ලක්ෂ 5යි, මෙතන ලක්ෂ 2යි, ලක්ෂ 7යි. මේ පැත්තේ මොනවත් නැහැ. එhmenan අවසාන ශේෂය ලක්ෂ 7යි. හරි? ලක්ෂ 7යි. හොඳයි. ඒ වගේම අපි බලමු භාණ්ඩ තොගය එකතු කරලා කීයක් එනවද කියලා. මේ පැත්තේ එනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3යි මේ පැත්තෙන් ලක්ෂයක් අඩු වුණායින් පස්සේ ලක්ෂ 2කට ඒක අඩු වෙනවා. ඊළඟට අපි බලමු ණය ගැතියු. මේ පැත්තේ මොනවත් නැහැ. ණය ගැතියු මේ පැත්තේ එනවා 1,50,000ක්. 1,50,000න් 70,000 අඩු වෙච්ච ගමන් අපිට ලැබෙනවා රුපියල් 80,000ක්. 80,000 එකතු කිරීම 70,000 1,50,000යි. ඊළඟට අපි බලමු මුදල් ශේෂය කොහොමද කියලා. ලක්ෂ 3යි 2,80,000යි 2,80,000න් 50,000ක් අඩු වුණායින් පස්සේ 2,30,000යි 2,30,000යි 2,20,000යි 2,90,000යි ඊට පස්සේ 2,85,000යි 2,95,000යි. ඒ ආකාරයෙන්ම අපි බලමු හිමිකම ලක්ෂ 7යි ලක්ෂ 9යි 8,98,000ක ශේෂයක් මෙතනින් එනවා. 2,000ක් අඩු වුණාම 8,98,000ක ශේෂයක් මෙතනට එනවා. ඊට පස්සේ අපි මේ බලපෑම බලමු. රුපියල් 40,000යි 35,000යි රුපියල් 45,000යි 8,98,000ට 45,000ක් එකතු කරමු. එකතුව 9,43,000යි.
ඊට පස්සේ අපි බලමු බැංකු ණය කීයද කියලා. බැංකු ණය මේ පැත්තේ ලක්ෂ 2යි එකෙන් 18000ක් අඩු වෙනවා කියන්නේ 1,82,000යි 1,82,000යි 1,82,000යි. ඊට පස්සේ අවසාන වශයෙන් ණය හිමියෝ ලක්ෂ 2යි 1,50,000යි 1,50,000යි. දැන් ඊළඟට අපි අවසාන පරීක්ෂණය අපි දන්නවා ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙන්න ඕන කියලා වත්කම් වල අගය හිමිකම් වල අගයට සමාන වෙන්න ඕන. එහෙමනම් අවසාන වශයෙන් අපි බලමු මේ පැත්තේ එකතුව කීයක්ද එන්නේ කියලා. ලක්ෂ 9 9,80,000යි මේ තුනේ එකතුව 9,80,000යි එකට 2,95,000ක් එකතු වෙන්න ඕන. ඒ ආකාරයෙන්ම මේ පැත්තත් අපි එකතු කරොත් අපිට අගය ලැබෙනවා 1,275,000ක්. ඒ අනුව ගිණුම් කරන සමීකරණේ වත්කම් පැත්තට වගකීම් පැත්ත සමාන වෙන බව අපිට මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. හොඳයි. එහෙමනම් අපි මේ අද කළ අභ්‍යාසය නැවත වතාවක් මේ පවතින ව්‍යාපාරයක ආරම්භක සේසත් සමග අපි ගිණුම් කරන සමීකරණයේ අගයන් ටික ආරම්භක සේසකට පිහිටලා ඊට පස්සේ විවිධ ගණදෙනු මාසය තුල සිද්ධ වෙන දේවල් ඒ ගිණුම් කරන සමීකරණයට වෙන බලපෑම අනුව ඒවා අපි ගලපලා අවසාන වශයෙන් අපි මේ ශේෂ ටික අරගත්තයින් පස්සේ නැවත වතාවක් ගිණුම් කරන සමීකරණයට මේ අගයන් ආදේශ කරයින් පස්සේ අපිට පේනවා ගිණුම් කරන සමීකරණය තුලණය වෙන බව. එතකොට මේ ව්‍යාපාරයේ ආරම්භයේදී අපි තිබ්බ අගයට වඩා දැන් මේ ව්‍යාපාරයේ අගය වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් අපිට මොකද්ද පැහැදිලි වෙන්නේ? ව්‍යාපාරයේ සිද්ධ වෙන සෑම ගණදිනුවක් පාසාම මේ ගිණුම් කරන සමීකරණයට ඒ ගණදිනු වලින් බලපෑමක් ඇති වෙන අතර ඒක ඒ බලපෑම නිසා ගිණුම් කරන සමීකරණයේ අගයන් නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙනවා. එතකොට මේ ව්‍යාපාරයේ ලාභ ලැබීම නිසා මේ ව්‍යාපාරයේ වත්කම් ටික ඉහළ ගිය බවක් අපිට පෙන්눔 කරගන්න පුළුවන්. මොකද ගිණුම් කරන සමීකරණය අපි මුල ගත්තොත් එහෙම අපි දැක්කා ආරම්භ ශේෂය අපිට තිබ්බේ ලක්ෂ 8යි. හරි නේද? දැන් බලන්න ලක්ෂ 8ක් තිබ්බ ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 1275ක් දක්වා ලක්ෂ 8ක් තමයි මුලින් තිබ්බේ. ඒක දැන් ඉහළ ගිහිල්ලා තියෙනවා 1275ක් දක්වා. ව්‍යාපාරයේ අගය ඉහළ ගිහිල්ලා. මේ ව්‍යාපාරයේ ගණදෙනුත් එක්ක සිද්ධ වෙච්ච වෙනස්කම් අලුතෙන් ප්‍රාග්ධනය එකතු වීම, අලුතෙන් වත්කම් එකතු වීම, ලාභ එකතු වීම යනාදී විවිධ හේතු මත මේ ව්‍යාපාරයේ වත්කම් වලගේ ඉහළ ගිය බවක් අපිට මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි තවත් අභ්‍යාසයක් කරමු. ඒක මීට වඩා ටිකක් වෙනස් ස්වරූපේ එකක්. අපි බලමු මොකද්ද ඒකෙදි අපිට කරන්න තියෙන්නේ කියලා. එතන මේකත් අපේ පෙළ පොතේ තියෙන වෙනස් ආරයක අභ්‍යාසයක්. එතන මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ ආලෝකක ව්‍යාපාරය. මේකේ අපිට මේ ගනුදෙනු වල බලපෑම් ටිකක් අපිට මේකේ පෙන්වලා දීලා තියෙනවා. ගිණුම් කරන සමීකරණයට යම් යම් ගනුදෙනු වාගයක් සිද්ධ වෙලා ඒකේ බලපෑම මේකේ හඳුනාගෙන තියෙනවා. ඕගොල්ලෝ මතකද අපි කලින් ගණන් වල කරේ අපිට ගානේ තොරතුරු ටික ගණදෙනු ටික දුන්නා. ඒ ගණදෙනු ටික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය මේ විදිහට අපි ඒකේ තියෙන බලපෑම අපි හඳුනාගත්තා. දැන් මේකේ මොකද්ද කියන්නේ? අපි කියවලා බලමු මේ ගානෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ කියලා. මේකෙන් කියන්නේ ආලෝකගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය තුල සිදු වී ඇති ගනුදෙනු වලින්
ගිණුම් කරන සමීකරණයට වූ බලපෑම පහත දක්වා ඇත. බලපෑම කවුරු හරි හඳුනගෙන මේ ගිණුම් කරන සමීකරණයේ මේ ටේබල් එකට දාලා තියෙනවා. හරි? එතකොට අපිට දැන් මොකද්ද කරන්න ඕන? අපිට දැන් කියන්නේ මේ ආශ්‍රයෙන් අපිට මේ ගනුදෙනු ටික හඳුනා ගන්න කියලා. මේ ගනුදෙනු එකින් එක මොන වගේ ගනුදෙනුද කියලා අපිට ගෙස් කරන්න ඕන. අනුමාන කරන්න ඕන. ඒක හරියන්නත් ඕන. එහෙමනම් අපි කොහොමද මේක හදන්නේ? අපි එකින් එක ගනුදෙනු අරගෙන මේ වගේ ස්ලයිඩ් එකකට දාලා අපි ඒකේ ඒ ගනුදෙනු ටික අපි මේකේ සටහන් කරමු. ගනුදෙනු මං හිතන්නේ ඇති 1 2 අපි එකින් එක ඉවර කරමු. හරි? මේකේ තියෙනවා ගනුදෙනු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. හරි? ආරම්භක ශේෂ ටික දීලා තියෙනවා. අපිට ඕනනම් මේ ආරම්භ ශේෂක ටික අපිට ඕනනම් මේ ආරම්භක ශේෂ දිහා බලලා ගිණුම් කරන සමීකරණේ නිවැරදිව පිළිහිටලා තියෙනවද කියන ඒ පරීක්ෂණෙත් අපිට කරන්න පුළුවන්. අපි කලින් කරා වගේ මෙතන තියෙනවා මිලියනයක් 1300යි 1500යි 1800යි. හරි? මේ පැත්ත 1800යි මේ පැත්ත 1200යි 1700යි 1800යි 1800ට 1800 ගැළපිලා තුලණය වෙනවා. එතකොට මේ අනිකුත් හැම ගණදෙනුවක් අපි බැලුවත් මේ ගිණුම් කරන සමීකරණයේ මේ තුලණය පවතින විදිහට තමයි මේ බලපෑම හඳුනා ගන්න ඕන. අපි ඕනනම් ඒ පරීක්ෂණේ පොඩ්ඩක් ගණදෙනු ගැන හිතන්න ඉස්සෙල්ලා අපි බලමු එහෙම දේවල් වෙලාද කියලා. වත්කම් පැත්තයි වගකීම් පැත්තයි. ඒ වගේ අපි මේවා හාර අවුස්සලා මේකේ කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපි අවබෝධ කරගන්න ඕන. අපි දැන් න්‍යායාත්මක දැනුම අපිට හොඳින් තියෙන නිසා. හරි? අපි බලමු ගණදෙනු එකක් දෙකක් විතර අරගෙන මේක හරියට හදලාද කියලා. නැත්තම් අපිට මේක හරියට කියන්න බෑනේ මේ ගාන හරිද වැරදිද කියලා නේද? අපි බලමු මේකේ බලපෑම මේ පළවෙනි ගණදෙනුවේ බලපෑම වත්කම් පැත්තට ලක්ෂ දෙකක් එකතු වෙලා ඊට පස්සේ ආයෙ අඩු වෙලා. හරි? එතකොට මේකේ සුද්ධ බලපෑම ලක්ෂයක් මේ පැත්තට එකතු වෙලා. එහෙම නේද? මේ දෙක ගත්තයින් පස්සේ පුතාලට තේරෙනවද මං කියන දේ? මේ දෙකේ බලපෑම කියන්නේ ධන ලක්ෂයයි. මේක තමයි මං ඕගලන්ට කිව්වේ. බලපෑම ධන ලක්ෂයයි. එහෙනම් මේ වත්කම් පැත්තට ලක්ෂයක් එකතු වුණා නම් වගකීම් පැත්තට ලක්ෂයක් එකතු වෙන්න ඕන. මේක සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ ගණදෙනුව මොකද්ද කියලා අපිට අවබෝධයක් තාම නැහැ. අපි දැන් අපේ තියෙන චින්තන ශක්තිය සහ දැනුම එකට එක්තැන් කරලා මේක අපි පුරෝකථනය කරන්න උත්සාහ කරමු මේ කුමන ස්වරූපයේ ගණදෙනුවක්ද කියලා. හරි? දැන් ඔන්න ඕගොල්ලෝ හිතන්න පටන් ගන්න. මොකද්ද වෙන්නේ කියලා. ඉස්සලා නම් අපිට මේ ගානේ තොරතුරු ටික දුන්නා. අපි ඒක ගණදෙනුව අපි දන්නවා ඉස්සලා. හරි? දන්න නිසා අපි ටක් ගාලා ඒකේ බලපෑම අපි ගලපලා දැම්මා. දැන් අපිට මේ ගැළපීම දීලා තියෙනවා. අපෙන් අහනවා ගණදෙනුව මොකද්ද කියලා. හරි? අපි දැන් බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහොමද ඒක හොයන්නේ අපි? මේ වගේ ගානක් ආවොත් අපි ගණදෙනුව කොහොමද ලියන්නේ? ඒ කියන්නේ මේක මොකද්ද? තොගයක්ද, මුදල්ද, ණය ගැතියෝද, ණය හිමියෝද, වියදමක් දරපු එකක්ද? කොතන හරි පටන් ගන්න තැනක් තියෙන්න එපේ. ඉතින් මේ වගේ ගානුත් දෙන්න පුළුවන් විභාගෙට. O level වලට එන්න පුළුවන්. අනිවාර්යෙන්ම. හරි? එහෙමනම් මේ වගේ ගානක් ආවොත් මම ඕගලොන්ට ඒක පටන් ගන්නෙ කොහොමද කියලා අවබෝධයක්, දල අවබෝධයක් ලබා දෙන්න. හරි? මෙන්න මේක තමයි තියෙන එක හින්ට් එකක්. ඒ කියන්නේ ගනුදෙනු වෙලා තියෙන ඒ ඉලක්කම් දාලා තියෙන ඒවල හෙඩින් ටික බලන්න. දැන් මේ පළවෙනි ගනුදෙනුව ගත්තොත් එහෙම මේක භාණ්ඩ තොගයක් ආශ්‍රිතව ගනුදෙනුවක් සිද්ධ වෙලා. එහෙමනම් අපි දන්නවා පිළිතුරට භාණ්ඩ තොගයක් සම්බන්ධ වෙනවා කියලා. හරි? ඔන්න බලන්න භාණ්ඩ තොගයක් ලක්ෂ දෙකක් එකතු වෙන්නේ කොහොමද?
මේ බාණ්ඩ තොග කියලා කියන්නේ විකුණන්න තියෙන බාණ්ඩ. බාණ්ඩ එකතු වෙනවා කියන්නේ මොකක්ද? සිද්ධි කීයක් වෙන්න පුළුවන්? උපරිම සිද්ධි 2යි. කොහොමද ඒ? වෙළඳ බාණ්ඩ තොග කියන්නේ අපිට ඒක අපි හිතමු මේක සිල්ලර ව්‍යාපාරයක් කියලා. එහෙමනම් බාණ්ඩ තොග කොහොමද එන්නේ? අපි නිෂ්පාදනය කරනවා නෙවෙයිනේ. අපි තොග මිලදී ගන්න ඕනේ. එහෙමනොත් තමයි ව්‍යාපාරයට තොග එකතු වෙන්නේ. හරි? එතන මිලදී ගත්තා නම් මොකද්ද වෙන්නේ? අපි හිතමු හරි. තොග මිලදී ගත්තා. එහෙමනම් මොකද්ද වෙන්නේ? මිලදී ගත්තා කියලා කියන්නේ මුදල් දීලා තියෙන්න ඕන. බලමු අපි මුදල් දීලාද කියලා. ලක්ෂ 2ක් එකතු වෙනවා. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? හරියටම අගෙන් භාගයක් ලක්ෂයක් තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ අනිත් ලක්ෂයට? අපි දැන් බලමු මේක ගිණුම් කරන සමීකරණයේ තුලනේ වෙන්න එපා අනිත් ලක්ෂය කොහෙද තියෙන්නේ? මේ පැත්තේ ලක්ෂ 2ක් එකතු වෙනවා මෙතන තියෙන්නේ ලක්ෂයක් විතරයි. අපි බලාගෙන යමු අනිත් ලක්ෂය කොහෙද තියෙන්නේ කියලා. මෙන්න ණය හිමියෝ විදිහට ලක්ෂයක් වැඩි වෙලා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් ද මේ ගනුදෙනුව හොයාගන්න. එහෙමනම් තුනකට බලපානවා. බාණ්ඩ තොග, මුදල් සහ ණය හිමියෝ කියන මේ කොටස් තුනක් ඇඩ්ජස්ට් වෙලා තියෙනවා මේකෙන් ගලපලා තියෙනවා. එහෙනම් මොකද්ද වෙන්න පුළුවන්? අපි අනිවාර්යයෙන්ම දන්නවා බාණ්ඩ මිලදී අරගෙන කොටසක් මුදලට අරගෙන අනෙක් කොටස ණයට අරගෙන. එහෙම වෙන්න පුළුවන් නේද? වෙන්න පුළුවන්. මේ තියෙන ඒකහන්ද තමයි ණය විදිහට එකතු වෙලා තියෙන ලක්ෂයක්. ඔයගොල්ලන්ට පැහැදිලිද? ලක්ෂ 2ක බඩු ගන්නවා ලක්ෂයක් ගෙවනවා අනිත් ලක්ෂය අපි පස්සේ ගෙවන්නම් කියලා ගිවිසුමකට එනවා. පොරොන්දු වෙනවා. විශ්වාසයක් දෙනවා. ඒක නිසා පස්සේ ගෙවන ටික ව්‍යාපාරයේ වගකීමක්. ඒ වගකීම ජංගම වගකීමක්. ඒක අපි හඳුන්වන්නේ ණය හිමියෝ විදිහට. එහෙමනම් පළවෙනි ගනුදෙනුව අපිට ලියන්න පුළුවන්. කවද්ද මේක සිද්ධ වෙන්නේ? ජනවාරි 3 වෙනිදා. හරි? දිනය ජනවාරි 3. හරි? අපි මෙහෙම ලියමු. ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීම සහ ඒ සඳහා රුපියල් ලක්ෂයක් මුදලින්ද අනෙක් ලක්ෂය ණය පදනම මතද ගෙවීම. හරිනේ? අනිත් ලක්ෂය අපි ගෙවන්නේ පස්සේ දවසක. එවනම් මේක තමයි අපේ පළවෙනි ගනුදෙනුවේ විස්තරය. පළවෙනි ගනුදෙනුව අපි හඳුනගත්තා. අපි දැන් බලමු එහෙමනම් දෙවන ගනුදෙනුව මොකක්ද කියලා. එහෙනම් අපේ උත්තරේ පිළිතුර බලාපොරොත්තු වෙන්නේ මේ ටේබල් එක දිහා බලලා මේ ගනුදෙනුව මොකක්ද කියන එක. පළවෙනි ගනුදෙනුව අපි හරි නේද? හරි. එහෙනම් අපි දෙවන ගනුදෙනුව මොකක්ද කියලා බලමු. අපි බලමු මේ පැත්තට ගිහිල්ලා ඉස්සල්ලා වගේම මේක අපි තීරුම් ගන්න උත්සාහ කරමු. මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් ජනවාරි 7 වෙනිදා මොකක්ද සිද්ධ වෙන්නේ? රුපියල් 20000ක් මුදල් යනවා. ඒ වගේම හිමිකම රුපියල් 20000ක් අයින් වෙනවා. දැන් ඔන්න කල්පනා කරන්න මුදල්
යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කවුරු හරි මේ ව්‍යාපාරයේ ලාච්චියෙන් සල්ලි අරගෙන තියෙනවා. ඒතර ලාච්චියෙන් සල්ලි අරගන්නේ මොකටද? කාරණා කීපයක් වෙන්න පුළුවන්. එකක් තමයි මොනවා හරි වියදමකට ගෙවන්න පුළුවන්. වියදමක්. එහෙම නැත්නම් තොග ගන්නත් පුළුවන්. එහෙම නේද? ඒ විතරක් නෙමෙයි අයිතිකාරයා සල්ලි ආපසු ගන්නත් පුළුවන්. අපිට මේක ලොකු හින්ට් එකක් නෑ මෙතන. අපි බලමු කොයි තැන්වලද මේ ඇඩ්ජස්ට්මන්ට් එක කරලා තියෙන්නේ කියලා. මුදල් අයින් කරලා හිමිකමත් අයින් කරලා. එහෙමනම් අපිට උපකල්පන දෙකයි මෙතන තියෙන්නේ. එක්කෝ ව්‍යාපාරයේ වියදමක් මෙතන දරලා තියෙනවා රුපියල් 20000ක. එහෙම නැත්නම් අයිතිකරු ගැනිලි විදිහට මේක රුපියල් 20000ක් බාණ්ඩ බාණ්ඩ නෙමෙයි මුදල් විදිහට 20000ක් අරන් තියෙනවා. එහෙමනම් අපිට දෙවන ගනුදෙනුව අපිට ලියන්න පුළුවන්. අපි මොකද්ද හිතන්නේ? ව්‍යාපාරය විසින් රුපියල් 20000ක වියදමක් දැරීම. ඔකට ඕනනම් අයිතිකරු ගත්තා කියලා දාන්නත් පුළුවන්. හොඳයි. දිනේ මොකද්ද කියලා අපි දාන්න ඕනේ. ජනවාරි 7 වෙනිදා ගනුදෙනුව තමයි අපි මේ දැන් හඳුනගත්තේ. අපි එහෙමනම් ඊළඟට බලමු ඊළඟ ගනුදෙනුව මොකද්ද කියලා. හරි. මේ ආකාරයෙන්. එහෙනම් අපි දැන් මේකත් හරි අපි බලමු තුන්වෙනි ගනුදෙනුව මොකද්ද කියලා. අපිට පේනවා රුපියල් 60000ක මුදල් ඉවත් වෙලා තියෙනවා. ලාච්චුවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් රුපියල් 10000ක් හිමිකමට අඩු කරලා තියෙනවා. ගලපලා තියෙනවා. ඒ වගේම බැංකු ණය රුපියල් 50000ක් අඩු කරලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? එහෙමනම් මේ ගනුදෙනුව අනිවාර්යයෙන්ම බැංකු ණයක් සම්බන්ධ ගනුදෙනුවක්. හරි නේද? බැංකු ණයක් සම්බන්ධ ගනුදෙනුවක්. ඇයි ඒ 60000ට 60000 ලස්සන්ට ගැලපෙනවා. හිමිකමට රුපියල් 10000ක් අඩු කරනවා. බැංකු ණය විදිහට රුපියල් 50000ක් අඩු කරනවා. එහෙමනම් බැංකු ගනුදෙනුවක් හා සම්බන්ධව බැංකු ණයක් හා සම්බන්ධව ඇයි මේ හිමිකමට මොන හරි එකක් අඩු කරන්නේ? ඕගොල්ලන්ට මතක ඇති මං කිව්වා කලින් ගානේදී බැංකු ණය වාරිකය ගෙවනකොට වාරිකයේ ඇතුලේ කොටස් දෙකක් තියෙනවා කියලා. බැංකුවක් අපිට නිකන් සල්ලි දෙන්නේ නැහනේ. අපිට දෙන්නේ පොලියට. හරි? එහෙමනම් අපි මාස්පතා පොලියත් ගෙවන්න ඕන මුල් මුදලත් කෑල්ලක් ගෙවන්න ඕන. එහෙමනම් මෙතන සිද්ධ වෙලා තින්නේ බලන්න රුපියල් 60000ක් ගෙව්වට 60000න් රුපියල් 10000ක් පොලිය ආකාරයෙන් ගෙවන නිසා පොලිය වියදමක් නිසා පොලිය අපි අයිතිකරුගෙන් අඩු කරනවා. වියදම් ඔක්කොම අයිතිකරුට අඩු කරන නිසා. ඒ වගේම මේ බැංකු ණය මුල් මුදල ගෙවන රුපියල් 50000 අපි අඩු කරන්නේ බැංකු ණය වගකීමක් අඩුවීමක් විදිහට. එහෙමනම් අපේ ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 60000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. දිනේ කවද්ද? ජනවාරි 10. ජනවාරි 10 සිද්ධ වෙන ගනුදෙනුව තමයි තුන්වන ගනුදෙනුව. රුපියල් 10000ක පොලිය සමග රුපියල් 50000ක් බැංකු ණය පියවීම. හරි නේද? ඒක හන්දා තමයි රුපියල් 60000ක් ව්‍යාපාරේ ලාච්චුවෙන් ඉවත් වෙලා තියෙන්නේ. මනම් ඊළඟට අපිට තියෙන්නේ
හතරවෙනි ගනුදෙනුව කුමක්ද කියන එක සොයා බැලීම. එමනම් අපි බලමු හතරවෙනි ගනුදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ කියලා. ජනවාරි 14 ගනුදෙනුව අපි බලමු මොකක්ද කියලා. ටේබල් එක බලමු. මෙතෙන්දි මොකක්ද වෙන්නේ? භාණ්ඩ තොග අදාළව රුපියල් ලක්ෂ 2ක් අඩු වෙනවා. තොගයක් අඩු වෙනවා. ඒ වගේම ණය ගැතියෝ වැඩි වෙනවා ලක්ෂ 3කින්. ණය ගැතියෝ වැඩි වෙන්නේ අපි ණයට භාණ්ඩ විකුණවුවොත්. එහෙමනම් ගනුදෙනුව පිළිබඳ ඔත්තුවක් අපිට දැන් ලැබෙනවා. හින්ට් එකක් ලැබෙනවා. අපි බලමු තවදුරටත් මොකද්ද වෙන්නේ කියලා. මේ පැත්තේ බලපෑම මොකද්ද? ලක්ෂයක් වැඩි. ඒ කියන්නේ ණය ගැතියෝ ලක්ෂ 3ක් වෙනකොට භාණ්ඩ ඉවත් වෙන්නේ ලක්ෂ 2යි. ඩිෆරන්ස් එක ලක්ෂයයි. හරි? එතකොට ඒ ලක්ෂේ හිමිකමට එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ? මේ ඇවිල්ලා ණයට භාණ්ඩ විකිණීමක් ලාභයක් සහිතව. අපි දැක්කනේ තොගය ඉවත් වෙන්නේ ඒ විකුණපු භාණ්ඩ ටිකේ පිරිවැය. ඒකේ තොගය තමයි මේ අයින් කරලා තියෙන්නේ. තවදුරටත් අපේ ගබඩාවේ භාණ්ඩ ටික නැහැ. අපි ඒ ටික මේ මිස්ටර් සිල්වාට විකුණලා තියෙනවා. මිස්ටර් සිල්වා ඒ ටික ණයට තමයි අරන් ගිහලා තින්නේ. අපිට ළඟදිම සල්ලි දෙයි තව මාසෙකින් විතර. ඒක නිසා අපි තොගය අයින් කරා ලක්ෂ 2ක්. ඒකතොට ඒක අපි ලක්ෂ 2 අපි විකුණන්නේ ලක්ෂයක ලාභයක් තියාගෙන 33යි 3.1 ලාභයක් තියාගෙන ලක්ෂ 3කට විකුණන්නේ. එහෙමනම් ඒ ලාභය තමයි අපි හිමිකම විදිහට මෙතන හඳුනගෙන තියෙන්නේ. එහෙමනම් රුපියල් ලක්ෂ 2ක් වටිනා භාණ්ඩ ලක්ෂ 3කට ණය පදනම මත විකිණීම. මොකද්ද? රුපියල් ලක්ෂ 2ක් වටිනා එකට අපි කියන්නේ වෙළඳ තොග කියලා. විකුණන තොග වෙළඳ තොග රුපියල් ලක්ෂ 3කට ණයට විකිණීම. හරිද? හරි. එහෙනම් අපි හතරවෙනි ගනුදෙනුවත් දැන් හඳුනාගත්තා. අපිට එහෙනම් දැන් තියෙන්නේ ඊළඟ ගනුදෙනුව කවද්ද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. ඊළඟ ගනුදෙනුව සිද්ධ වෙන දවසේ අපි ඒක හඳුනා ගන්න බලමු. ජනවාරි 18 වෙනිදා තවත් ලක්ෂ ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ජනවාරි 18. අපි බලමු මොකද්ද මේ ගනුදෙනුව කියලා. අපි බලමු ගිණුම් කරන සමීකරණයට නිවැරදිව මේක ඇඩ්ජස්ට් කරලා තියනවාද කියලා. මුදල් ලක්ෂ 3ක් එකතු වෙන අතර හිමිකම ලක්ෂ 3ක් වැඩි වෙලා තියෙනවා. අයිතිකරු විසින් ප්‍රාග්ධනය හඳුන්වලා දීලා තියෙනවා. පැහැදිලි නේද? හිමිකම වැඩි වෙන්නේ අයිතිකරු ප්‍රාග්ධනය නැවත එකතු කරොත් තමයි. හරි නේද? එහෙමනම් අපි ගමු ජනවාරි 18 ගනුදෙනුව පස්වෙනි ගනුදෙනුව ව්‍යාපාරී හිමිකරු රුපියල් ලක්ෂ 3ක ප්‍රාග්ධනය ව්‍යාපාරයට යෙදවීම. නම් ඒ ගනුදෙනුවත් අපි සම්පූර්ණ කරා. අපි එහෙමනම් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. දැන් ඕගලන්ට අවබෝධයක් ලැබෙනවද? ඒ කියන්නේ අපි මේ දේවල් හරියටම දැනගෙනම ඉන්න ඕනේ නැහැ. අපිට මේ ගිණුම් කරන සමීකරණය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අපිට අනිවාර්යෙන්ම පුළුවන් ඒ ගනුදෙනුව පිළිබඳ පුරෝකථනයක් දෙන්න. ජනවාරි 21. හරි? ගනුදෙනුව. අපි බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ලක්ෂයක් මුදලින් අඩු වෙන අතර ණය හිමියෝ ලක්ෂයක් අඩු වෙනවා. මොකද්ද ගනුදෙනුව? ඇයි ණය හිමියෝ අඩු වෙන්නේ? ඇයි වගකීමක් අඩු වෙන්නේ? ඇයි මුදල්ෙන් ව්‍යාපාරයේ ලාච්චුවේ සල්ලි අඩු වෙන්නේ? ලාච්චුවේ සල්ලි අරගෙන ණය හිමියන්ට ගෙවපු නිසා. ණය හිමියෝ ඒගොල්ලන්ට අපි ණයබර ලක්ෂයකින් අඩු කරලා දානවා. එහෙමනම් ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් ගෙවීම. ණය හිමියන්ට රුපියල්
ලක්ෂයක් පියවීම කියලා කියමුකෝ අපි. නිදහස් කිරීම. හරි නේද? තව තියනවද ගනුදෙනු? මම හිතන්නේ තව එකක් විතර ඇති. ජනවාරි 25 ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අපි බලමු ඒකත් හඳුන ගන්න. ජනවාරි 25 සිද්ධ වෙන ගනුදෙනු. 7 වෙනි ගනුදෙනු. මොකද්ද 7 වෙනි ගනුදෙනු? අපි බලමු කොහොමද වෙලා තියෙන්නේ කියලා. වත්කම් පැත්තේ තමයි ගැළපීම් දෙකම වෙලා තියෙන්නේ. ණය ගැතියෝ ලක්ෂ 4ක් අඩු වෙන අතර මුදල් ලක්ෂ 4ක් වැඩි වෙනවා. ණය ගැතියෝ කියලා කියන්නේ ව්‍යාපාරයට ණය කට්ටිය. ණය ගැතියෙක් හැදෙන්නේ කොහොමද? අපේ මේ ව්‍යාපාරයේ භාණ්ඩ අපි ණයට විකුණවුවොත් තමයි අපිට ඒ ණයට ගත්ත පුද්ගලයා අපිට වත්කමක් වෙනවා. ඔහු අපට ණය නිසා අපිට ඔහු වත්කමක්. අපිට මුදල් එන්න තියෙන දේ අපිට වාසියක් නේ. මෙයා ගෙව්ව ගමන් මෙතන තමයි වැඩි වෙන්නේ. එහෙමනම් අපේ ජංගම වත්කමක් විදිහට අපි හඳුන ගන්නවා ණයට භාණ්ඩ විකුණනකොට. ඊට පස්සේ ඒ ණය අපිට ලැබෙනකොට අපි මොකද කරන්නේ? ණය ගැතියෝ අඩු කරනවා. ණය ගැතියෝ කියන ගිණුමෙන් එයාගේ ණය කපලා හරිනවා ලක්ෂ 4ක්. අපිට මුදල් ලැබීම සඳහන් කරන්න තමයි අපි මුදල් පොතේ ලක්ෂ 4 දාන්නේ. එහෙමනම් ණය ගැතියෙකුගෙන් රුපියල් ලක්ෂ 4ක් ලැබීම. ඉතින් මේ ආකාරයෙන් අපිට ඕන නම් මේ ගිණුම් කරන සමීකරණයේ ශේෂ ටිකත් අපිට නැවත වතාවක් අපිට පිරික්සන්න පුළුවන්. ගිණුම් කරන සමීකරණය අවසාන වශයෙන් තුලණය වෙලා යයි ලස්සනට. හරි. එහෙමනම් අපි දැන් අද පාඩමේ අවසානයේට තමයි දැන් පිවිසිලා තියෙන්නේ. පොඩ්ඩක් මතක් කරොත් එහෙම අපි දැන් දන්නවා ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා. සෑම ගණදෙනුවක් සිද්ධ වීම නිසාම ගිණුම් කරන සමීකරණයේ තියෙන අගයන් ඒ වගේම ඒකේ තියෙන අපි කියනවා නිර්ණායක කියලා. නිර්ණායක වෙනස් වෙන්න මේ සෑම ගණදෙනුවක්ම බලපානවා. අගය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ද්විත්ව බලපෑමක් තියෙනවා. වත්කම් පැත්ත සමහරලාට වෙනස් වෙනවා, වගකීම් පැත්ත වෙනස් වෙනවා, දෙපැත්තම වෙනස් වෙනවා. මේ වගේ විවිධ වූ බලපෑම් තියෙන බව අපි දැන් පැහැදිලිවම හඳුනගත්තා. ඒ වගේම අපි දන්නවා ගිණුම් කරන සමීකරණයට නිවැරදි ආකාරයෙන් මේ ගණදෙනු වල බලපෑම කොහොමද අපි ගලපන්නේ කියලා. ඒ වගේම අපිට ගාණක් ලැබුණොත් එහෙම ගලපපු ඒ අගයන් ටික ටේබල් එකකින් හම්බුනොත් එහෙම ඒ ඔස්සේ ගිහිල්ලා අපිට ඒ ගණදෙනු මොනවද කියලාත් කියන්න අපිට දැනුමක් තියෙනවා. එහෙමනම් අපි මේ ගිණුම් කරන සමීකරණය පිළිබඳව අපිට දැන් හොඳ පුළුල් අවබෝධයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක හන්දා නැවත වතාවක් අපේ මේ පාඩම් සවන් දීලා අපේ දැනුම වර්ධනය කර ගන්න ඕන. තව තවත් අපි අභ්‍යාස කරන්න ඕන. ඒ වගේම ප්‍රශ්න පත්‍රවල තියෙනවට උත්තර දෙන්න ඕන. එහෙමනම් අපේ මේ ගිණුම් කරන පාඩම පස්වෙනි පාඩම තාම අවසන් වෙලා නැහැ. අපි එහෙමනම් නැවත වතාවක් හමු වෙමු. තව දුරටත් මේ පාඩමේ ඉතිරි කොටස් ටික අධ්‍යයනය කිරීම සඳහා